තවත් මේ ප්‍රශ්නයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන යන පස අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං යන රටාවට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා මේක විග්‍රහයක් කරන්නේ. දැන් මේකෙදි තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා. මේ වචනයක් පාසා කියන සෑම එකේම අදහස එක නෙමෙයි. අර්ථ විවිධේවා තියෙනවා. ව්‍යංජනේවත් පදේ කියවෙන શબ્දේ සමාන ඒවා තියෙනවා. දැන් සංඛාර කියලා කියනකොට විවිධයි. ඒ තැනට ඔබින විදිහට සංඛාර තෝරා ගන්න ඕනේ. සබ්බේ සංඛාරා කියනකොට ඒක ආකාරයක්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන සංකාර කියවහම තව ආකාරයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා කියවහම තවත් ආකාරයක්. මේ සංඛාරා කියන වචනේ තැනට ඔබින විදිහට අර්ථය ගන්න තියෙන එකක්. කෝකටයිද කියලා මේ ඔක්කොටම එක අර්ථයක් කියනගෙන ඒකෙන් වයින්ද ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. සංඛාර කියන්නේ මොනවද අහලා එකක් අරගෙන මයින්ද බෑ. ඉතින් ඒ නිසා ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන දේවල්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ පහක් විග්‍රහ වෙන්නේ සත්වයේක් විග්‍රහ කරනකොට. සත්වයේක් හැටියට ජීවියෙක් හැටියට ඉන්න කෙනෙක් විග්‍රහ කරනකොට කොටස් පහකට වෙන් කරනවා. ගතයි හිතයි දෙක. මේක ක්‍රමයක්. රූපයට වෙන් කරනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා. කොටස් පහකට වෙන් කරන එක ක්‍රමයක් තියෙනවා. එතන ලෝකේ තියෙන සියලුම රූප හැටියට වෙන් කරන තව ක්‍රමයක් තියෙනවා. ඒක ආයත සීමා වෙන්නේ එහෙම නැහැ. දැන් මේ හුඟක් විස්තර කරලා දකින්න ඕනේ. දැන් සතර මහා භූත වශයෙන් පෙන්නන මේ ධාතු හතරක්. මේ කය ධාතු හතරට වෙන් කරලා බලන ක්‍රමයක් තියෙනවා. ධාතු මනසිකාරය කිය. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු හතරක්. මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ ධාතු හතරකින්. මේක ක්‍රමයක්. ලෝකේ තියෙන සියලුම රූප හැදිලා තියෙන්නේ මේ ධාතු හතරෙන්. නව ධාතු මනසිකාරය කියන එකේදී පඨවි ධාතුව ගයිනකොට කෙස්ලොම් නියදා සම්මාස්නහර ආදී වශයෙන් මේ කොටස් විස්තර කරා මෙන්න මේ ටික පඨවි ධාතුව කියලා සීමා කළා. ආපෝ ධාතුව ගහම මොහොතේ තියෙන වතුරත් ආපෝ ධාතු. ඔය ගන්න ඔක්කොම තෙල් භූමි තෙල් ඔක්කොම කින්නවත් ආපෝ ධාතු. පොල් තෙල් කිව්වත් ආපෝ ධාතු. ලිඳේ තියෙන වතුරත් ඔක්කොම මේ ගලන්නේ වතුර වැහි වතුර ඔක්කොම ආපෝ ධාතු. හැබැයි ධාතු මනසිකාරී හතර ධාතු වෙන් කරනකොට ආපෝ ධාතුකේ පීතසෙම සරවලේ ආදි වශයෙන් පිත්තං සෙම්මහං පුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ අස්සු අසහකේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා වෙන් කරපු 12ක් තියෙනවා. ඒ 12ට හිතන ආපෝ තේජෝ මේ ආපෝ ධාතු කිව්වේ. ඉතින් ඒ නිසා මේ ධාතු මනසිකාර ආදී මේ කියන වචන කියනකොට තැනට ඔබින විදියට කිව්ව අර්ථය ගන්න තෝරා ගන්න ඕනේ. මේක පටලවා ගත්තොත් එහෙම මේ ධම් තෝරන්න බෑ. ඒකයි කාරණේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙන. පෙනපු යම් සංකාරයක් සහ විඥානයක් ඇත්නම් අවිජ්ජා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන කියන දෙන වෙන්නපු යම් සංකාරයක් සහ විඥානයක් ඇත්නම් දෙක එක නෙමෙයි. මේක තෝරා ගන්න ඕනේ හොඳට පැහැදිලිව. නැත්නම් ලොකු පැටලිල්ලකටපත් වෙනවා. දැන් මේක මොකද මේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ওই જાතිය ලොකු පැටලුමකට අහුවිලා තියෙන බව පේනවා. තෝරා ගන්න බැරුව ප්‍රශ්නෙකට පටලවාගෙන තියෙන හැටි. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස්සේ විවිධාකාරයෙන් දකින්න ඕනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන දේ ඔය වේදනා කියවෙනවා. පස්සපත්‍ය වේදනා කියලා. ඉතින් ඒතකොට එතන රූප සංඥා, ශබ්ද සංඥා ගන්න ක්‍රමයක් තියෙනවා. සංඛාර ගන්න ක්‍රමයක්, විඥාන ගන්න ක්‍රමයක් තියෙනවා. එතන මේ කියන විඥාන මොනවද කියලා විග්‍රහ කරලා දකින්න ඕනේ. මේ තියෙනව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ මොනවද? මොන જાතියවද? පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කියලා
අවිද්‍යාවපත්‍යෙන් හටගන්න සංකාර කොටස් තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා තව කොටස් තුනක් වෙනම තියෙනවා. ඒක කුසල මූලයෙන්ුත් හට ගන්නවා. අවිද්‍යාවපත්‍යෙන් විතරක් නෙවෙයි. අලෝභය, ආදේශය, අමෝහය මුල් කරගෙනත් හට ගන්නවා. ආර්ය මාර්ගය වඩන කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තවස් එකකට ඒ ටික හට ගන්නවා. ඒක අවිද්‍යාවපත්‍යෙන් නෙවෙයි. මේවා හරි ගැඹුරුයි තෝරා ගන්න ඕනේ කින් එකට. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ ගතයි හිතයි කියන මේ සත්‍යයේ පිහිටලා තියෙන මේ සම්පින්දනේ එකතු කරලා කොටස් පහකට වෙන් කරලා. පෙන්වන එක ක්‍රමයක් තමයි මේ පහකට බෙදලා පෙන්වන පංචස්කන්ධ ක්‍රමය. ඒ ආධ්‍යාත්මික පංචස්කන්ධය. ඒතර බාහිරට විහිදිච්ච එකක් තියෙනවා. බාහිර රූප වෙනයි. බාහිර වේදනා ක්‍රමයක් තියෙනවා. ඒක අභ්‍යන්තර වේදනාව වගේ නෙමෙයි. ඒක මානසිකයි. යම් කෙනෙකුට ගහනවා. කෝටුවක් අරගෙන හරි පොල්ලක් අරගෙන හරි ගහනකොට උඹට හිතෙනවද? ඇයි නැත්තේ යකෝ මට හිතෙන්නේ නැද්ද ගහනකොට? කායික වේදනාව. ඉතින් ඒ මිනිස්යාගේ දරුවෙක් ඉන්නවනම් ඉස්සරහට ගෙනහලා පැත්තකට ඌට ගහන පොඩි එකාට. පොල්ලකින් හරි කෝටුවකින් හරි කෑ ගහනවා එක මරාන්න දීලා. ඉතින් අම්මෙන් හරි තාත්තෙන් හරි අහන ඔබට හිතෙනවද දරුවට ගහපුවා? තමන්ට ගැහුවට වැඩි අම්මා තාත්තා කෑ ගහනවා දරුවට ගහන්න එපා කියලා. එහෙම වුණොත් වෙන්නේ එහෙම එකක්. කොහාට හිතිලාද? ඒ මොන වේදනාවෙන්ද කෑ ගැහුවේ? දුක් වේදනාවයි, දෝමනසෙයි. ඒකත් හිතට දැවුණා වේදනාව. අන්න බාහිර වේදනාව දැනෙන හැටි. තමන්ගේ වඩු මුට්ටුවක් තියෙනවා. රූප වාහිනී යන්ත්‍රය මොනවා හරි ගැදලා තියෙන බඩු මුට්ටුව කවුරු හරි ඇදී පොල්ලක් කරන් ගහලා පොඩි කරනවා. උඹට හිතෙනවද උඹට ගැහුවෑම ඇඟට එකපාරකවත් නිය පිටිසල්ට කොලේ නෑ. උඹ මොකද අල්ලන්නේ? හිදිලන්නේ. අන්න බාහිර වේදනාව ලැබෙන තව ක්‍රම. ඉතින් මේම අභ්‍යන්තර වේදනාව ගතර දැනෙනවා. බාහිර වේදනාවත් ඔහොම දැනෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් සියලු වේදනා කිව්වොත් එහෙම ඔය ඔක්කොම අභ්‍යන්තර බාහිර සියුම් ගන දුර ළඟ හීන ප්‍රණීත මේ සියල්ලම ළඟ. අන්නේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින අවස්ථාවක් තියෙනවා. ආහංකාර මමින්කාර මාන අනුසය නැති කරනවා කියලා අරිහත් ඵලයේ අරිහත් මාර්ගඥානි අවසානයේදී වැඩෙන්න ඕන තැනක් තියෙනවා. ඒකට කියනවා අහංකාර මමින්කාර මාන අනුසය නැති කරන භාවනාව. අන්න ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහුවා පෙන්නන ඔන්න ඔය විදිහට. යම් රූපයක් තියනවාද දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. ඉතින් ওই විදිහට පෙන්නලා රූපයයි යමක් විනම් මේ සියල්ල රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධයම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න. දැන් එහෙම දෙනවා. රූපං අනිත්‍යං වේදනා අනිත්‍ය ආදී වශයෙන් දෙනවා තව කෙටි කරලා එක. මුලින් පටන් ගන්නවා ආරම්භයේ. ඒ රූපය මොකද තමයි කේස් ලොම් නියදා සම්මාස්නහර කියලා කේසාලෝමා නකාදන්තා සත්‍යෝ මන්සල් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං ආදී වශයෙන් කැලි 20 ගැන කියලා මෙන්න මේ ටික කියනවා. දැන් කාරණේ තේරුම් ගන්න බැරි එක පැටලෙනවා. යට පැටලුමක්. මොකද්ද මේ වනේ අමුතු එකක් නේ. එතන කියනවා මේ කැලි 20. අනිතරේ හබුවා මායිසරයා කියනවා මේ ලෝකේ ඔක්කොම දේ රූප අතීතයේ ඒවයි පරිච්ඡ ඒවයි අනාගතේ පහළ වෙන දින ඔක්කොම රූපස්කන්ධේ ආයිත් කියනවා. මොකද්ද මේ කියලා ප්‍රශ්නයක් කරගන්න. තැන්ට ඔබින විදියට දේශනා කරපු දහම් තෝරා ගන්න ඕන. එහෙම තෝරාගත්තේ නැත්නම් යථාබෝධය ලවන්න බෑ. ඒකයි කාරණේ. ඉතින් මේ රූපයේ වේදනාව ආදී වශයෙන් කිව්වහම අපිට දැනෙන්නා වූ එකක් තියෙනවා අභ්‍යන්තර වශයෙන්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී වශයෙන් ධර්ම සංඥා කියලා අපිට මේ දැනෙන සංඥා ආකාර එහෙම දැනෙන ක්‍රමයක් තියෙනවා. රූපයක් දැක්කහම
ඒ රූපය ඇහෙන් රූපේ ස්පර්ශ කරනවා, කනින් ශබ්ද රූපේ ස්පර්ශ කරනවා, ඒවා රූප. නාහයෙන් ඉන්ද්‍රියට කියන ගන්ධ රූප. දිවට දැනෙන එකට කියන රස රූප. රූප කිව්වහම අපි සීමා කරගෙන තියෙන්නේ ඇහැට පේන එකට විතරයි. නමුත් මේ ඇහැට පේන එකට විතරක් නෙවෙයි මෙතන මේ රූප කිව්වේ. ශබ්ද රූප කියන්නේ ශබ්දයක් රූපයක් හැටියට සැලකුවා. ගන්ධයට පින අපිට පේන්නේ නැති ඊතාසියුම් අංශු ඒවා රූප. රස ධාතුවක් වශයෙන් යමක් හැදෙනා රස දැයින්නේ රූපයයි. ස්පර්ශ වෙන්නේ රූප. මේ ආදි වශයෙන් මේ රූපයන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ රූප කායට ස්පර්ශ වෙනවා. ඇස කන දිව නාසය ශරීරය ආදී ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙනකොට. ඒකින් උසට ගන්නවා ස්පර්ශයේ වේදනාව. ඒ වේදනාව එකක්. ඒ පංචස්කන්ධයයි අයිති වේදනාව. උපාදානස්කන්ධ වේදනාව තව එකක්. නැත තෝරා ගන්න ඕනේ එකින් එකට. ඉතින් පංචස්කන්ධයේ තිබෙන වේදනාව කියන එක රාතන් වහන්සේලා දැනෙනවා. හැබැයි ස්කන්ධ කියන්නේ අපි විසින්ම ගොඩනගාගත් එකක් මිසක් ස්කන්ධ කියලා එකක් නෑ කියලා රහතන් වහන්සේ දන්නවා. ස්කන්ධ කියන්නේ ගොඩනගාගත් ඒකක බව හොඳට වටහාගෙන අවබෝධයෙන් යුක්තයි. නැත් සාමාන්‍ය ඇති අවබෝධය නෑ. අර ගොඩවල් ඒකීය වශයෙන්ම දැකලායි පුරුද්ද. හැඟීම අරගෙනයි පුරුද්ද. එදා පුද්ගලයේ දැක ගාම මේ පුද්ගලයා වෙන් කරලා ගන්නවා. ධාතු වටෙන් කොටස් කරා මේ ධාතු කොටසක එකතුවක් නේද කියලා එහෙම ගන්න පුරුද්දක් නැහැ. මේ කෑලි කෑලි එකතු වෙලා හැදිලා තියෙන ස්වභාවයක හැටි නේද කියලා දකින්න පුරුද්දක් අනික් හැට නැහැ. දැක්කත් ඒක පූර්ණ නැහැ. ඒක නිසා ගෙඩි පිටින්ම ගන්න මේ අහවල් නම ඇති පුද්ගලයන්. ඒ වගේ මේ තරුණයනි, මේ තරුණීනි, මේ වයසක පුද්ගලයනි, මේ අම්මානි, මේ තාත්තානි, මේ සහෝදරයනි, මේ සහෝදරීනි, මේ නෑදෑයනි, මේ හිතවතානි, මේ යාළුවනි, මේ විදිහට එක එකනාට පුද්ගලිකත්වයක් තියෙතිය මයින්ඩ් පුරුදු වෙලා තියෙනවා. මේක ලෝක ස්වභාවයේ සම්මත වශයෙන් ගන්න එක හරි. හැබැයි සම්මත ඒකක වශයෙන්, ගෙඩි වශයෙන් ඝන සංඥාවෙන් ගන්නවා කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඝන සංඥාවෙන් ගන්න එක අරිහත් ඵලයෙන් තමයි සම්පූර්ණයෙන් ඇරෙන්නේ. එතකම මේ ඝන සංඥාව අත්හැරෙන්නේ නැහැ. දෘෂ්ටියෙන් අත්හැරලා ඉන්නවා සෝවාන් වෙනකොට. මේ සංඥා චිත්ත අත්හැරෙන උගා කල් යනවා. ඒවැ ස්වභාවය දකින්නකොටම සතර මහා භූත සම්පින්ඩනයක් විතරයි මේ කය කියන්නේ කියලා අපිට දැක්කර එකපාර එහෙම නිගමනයක් එන්නේ නැහැ. එක අවස්ථාවක පාරේ වඩිනකොට සරියුත් හාමුදුරුවෝ අනිත් භික්ෂුන් වහන්සේලාට කොටයක් පේනලා කියන ඇවැත්නි මේ කොටේ පේනව නේද? ඇවැත්නි එහෙමයි පේනවා. මට ඕන මේ කොටේ ආපෝ ධාතුවක් වශයෙන් බැලිය හැකියි. මේක තේජෝ ධාතුවක් වශයෙන් බැලිය හැකියි. කොටයක් වශයෙන් නෙමෙයි. මේක වායෝ ධාතුවක් වශයෙන් බැලිය හැකියි. වායුවක් වශයෙන්. මේක පඨවි ධාතුවක් වශයෙන් තොල්ලම් බැලිය හැකියි. හැබැයි ඒ බැලීම අනික් අයට නෑ. ධාතු මනසිකාරයේ ප්‍රගුණ වෙලා තිබිච්ච ධාතු කුසලතාවයේ හැටි උන්වහන්සේගේ. අනික් අය මේ වචන හිතා ගන්න බෑ මොකද්ද මේ කිව්වේ කියලා. කොටයක් කොහොමද ගින්නක් වගේ දකින්නේ. ඒකේ ඇතුලේ තියෙන තේජෝ ධාතුව නැත්නම් ඒකේ තිබෙන ගැබ් වෙලා තියෙන තේජෝ ධාතුව වෙනව මෙනෙහි කරනවා. අනිකව මෙනෙහි නොකර ඉන්නවා. ඒතර ඒ කොටේ තිබෙනා වූ ගැබ් වෙලා තියෙන තේජෝ ශක්තිය උන්වහන්සේට මනසට පේනවා. ඒක බැඳිලා හැදිලා තියෙන යම් කිසි තියෙනවා නම් ආපෝ ධාතුවක්. අනිත් ධාතු තුන මෙනෙහි නොකර ඒක මෙනෙහි කරනවා. ඒතර උන්වහන්සේගේ ඉස්ස දැනෙන්න පටන් ගන්නවා කොටේ තිබෙනා වූ බැඳී රැඳී තිබෙන ශක්ති ස්වභාවය විතරක්. ආපෝ ධාතුවක් වශයෙන් දකිනවා. එතන මේ කොටේ තිබෙනා වූ යම් කිසි ආකාරයක බැඳිලා හැදලා තියෙන එක යම් කිසි මේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අතර හිදසක්. ඔන්න හිදස් ටික බලුවොත් වෙන මොකුත් නෑ වායුවක් විතරයි තියෙන්නේ. ඒ ටික විතරක් දකින්න. අනික අරමුණු නොකර. ඒක තමයි වායෝ ධාතුවක් වශයෙන් දකින්නත් පුළුවන් කියලා. ඒ ටික ඔක්කොම අතලා පඨවි ධාතුවක් වශයෙන් දැක්කොත් අනිකර ගණී භාවනයක් විතරක් දැක්ක හැකියි. මෙනෙහි කිරීම පඨවි වශයෙන් විතරයි. ඉතින් ඒක ධාතු කුසලතාවය. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක එකක්. ලෝකේ හරි වටිනවා, රූප හරි වටිනවා.
අවිද්‍යාවෙන් ඝන සංඥාවෙන් රූප ගැන හිතනකොට අවිද්‍යාපච්චය සංඛාරා තමයි ගොඩනගින්න පටන් ගන්න. රූපේ දැක්ක ගාම හැඩ වැඩ ගන්නවා. රූපේ හැඩයල්ටි හැටියට ගන්නවා. වැලි ගොඩ එකක් වශයෙන් ගත්තාම අපිට හැඩ වැඩක් ගැන මතක් වෙනවා. වැලි ගොඩක් කිව්වහම උඩින් උල් වෙලා ලඟ වෙලා තියෙන වටේට ක්‍රමක්‍රමයෙන් විසිරලා වැටලා තියෙන ගොඩක ආකාරයේ පේනවා. වී ගොඩක් වැලි ගොඩක් කිව්වහම තියෙන්නේ මෙහෙමනේ කිය. නමුත් වැලි ගොඩ කියන්නේ වී ගොඩ කියන්නේ මොකද්ද කියලා දන්න නිසා අපි දකිනවා වැලි කැට හරි වී ඇට හරි එකතු වෙලා පීටලා තියෙන ආකාරයට තමයි මේ ගොඩ පේන්නේ. නැතුව අපිට ගොඩ කියන එකක් නැහැ කියලා අපි දකිනවා. ඒ අපිට පේන උපමාවක්. නමුත් රහතන් වහන්සේ මේ වගේ මේ මස්ලියේ සහිත කයක් දැක්කහම මේකේ මේ ධාතු හතරක කොටස් එකතු වෙලා තියෙන හැටිනේ කියලා දකිනවා. මේක මෙහෙම ඝන සංඥාවක එකක් කියලා දකින්නේ. ඔන්න එකක් කියලා පේන හැටිත් පේනවා. ඒ පේන ස්වභාවයට හැවටෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාවපත්යෙන් සංකාර ගොඩනගන එකන. මොකද වෙන්නේ? එයා දකිනවා මෙහෙම එකක් තියෙනවා. හරි ලස්සන කෙනෙක් නේ. එයාගේ හැටි මෙහෙමනේ. හරි කඩවසම් පුද්ගලයෙක් නේ. ඉතින් කොහොමද දකිනවා? මේ ස්ත්‍රියක් නෙමේ පුරුෂයෙක් නේ. ඒ පුරුෂයා හරි ලස්සනයි නේ. මේ ආදි වශයෙන් අනු ලකුණු ගන්නවා. අනු ලකුණු අර ගන්නවා කිව්වේ ඕකයි. ඒ රහතන් වහන්සේ කවදාත් මේ ලකුණු සහ අනු ලකුණු ගන්න බලාපොරොත්තුවක් නැහැ. දකින්න නැතුව හැම නෙමෙයි. දැක්කට ඒව අල්ලන්නේ නැහැ. ඇති දේවල් හැටියට මනසෙන් දරන්නේ නැහැ මුලාවේ. ඒ නිසා ඒවැ බැඳීමක් නැහැ. එහෙනම් උන්වහන්සේට නැති විඥාන මොකද්ද? චක්කු විඥානේ, සෝත විඥානේ නෙමෙයි හටගන්නේ නැත්තේ. අර කියන්නා වූ සංඛාරපත්‍ය විඥාන කියන සංඛාර. මොන සංඛාර? ජවන් සිත් කියලා තියෙනවා අපේ හටගන්න සිත් හටගන්න ක්‍රම වේදයක්. අපි දැක්කේ නැතුවට, අපිට තේරුන්නේ නැතුවට අපිට මේ හිත හටගන්න චිත්ත වීති ක්‍රම වේදයක් තියෙනවා. ඒක සර්වඥ ගෝචරයි. අභිධර්මයේ විග්‍රහ කරලා තියෙනවා වීති කාණ්ඩය කියලා එකක්. අන්න ඒකේ වෙන්නලා තියෙනවා මේ හිතක් හටගන්නේ එකපාරේ එක හිත අතරින් පතර අතරමං එන විදිහට නෙමෙයි. යම් කිසි ක්‍රම රටාවකට. ඇහැට රූපයක් පේනකොට පේන ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලාම විපාක සිත් පරම්පරාවක් හට ගන්නවා. ඒ පරම්පරාව හටගන්න ඇහැට රූපයක් කර්ම ශක්තිය මුල් කරගෙනයි ගැටණේ වෙන්නේ. හිත මුල් කරගෙන නෙමෙයි ඉස්සෙල්ලාම. ඉතින් මේ හරි ගැඹුරු හරියක් මේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න ගියාම තමුත් තුඟා ගැඹුරට යන හරියක් වෙනවා මේ හොයන්න. ඔය ටික විග්‍රහ කළා. අතීත භවාංග චලන භවාංග උපච්ඡේද කියලා මේ චිත්තක්ෂණ කියන ඊටාම කුඩා අවස්ථා තුනක් ඉක්ම යන ඇහැට රූපයක් පේන ටිකට දැනගන්න හඳුනා ගන්න ආවාදනය කරන්න ඉස්සෙල්ලා. අන්න ඊට පස්සේ පංචද්වාරාවජන කියන අනුපිළිවෙලින් ඔය හිත් පහළ වෙන්නේ. ආවර්ජන හිත පහළ වෙනවා. ඒත් ඇයින් බැලීම මුල් කරගත්ත කන්නම් චක්කු විඥාන කියලා චිත්තක්ෂණයක මාත්‍රයක් පහළ වෙනවා. ඒ ආපු දැනීම වින්දනය කිරීම වශයෙන් ඒක පිළිගන්නවා සම්පටිච්ඡන කියලා මාත්‍රයක් පහළ වෙනවා අනුපිළිවෙලින් එන්නේ මේවා. එකක්වත් එකක් පෙරපසු වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්තීර්ණ කියලා ඒක දකින්න තීරණය කරගන්න එකක් එනවා සැප හෝ දුක් හෝ කොයි එක හරි කමන්නේ ආපු හැටියට තීරණය කරනවා. ඊට පස්සේ ඕත්තපන කියලා තව චිත්තක්ෂණයක් අනුපිළිවෙලට ගන්නට එනවා. ඒක හිතලා කරන එක නෙවෙයි චිත්ත නියමයේ කිව්වේ ඒකයි. මෙන්න මෙතෙන්ට ආපුවාම අවිද්‍යාව සාගතව නම් හිටියේ. ඇත්ත යථාර්ථයේ ප්‍රඥාවෙන් පහළ වෙලා තිබුණ නැත්නම් ඕවර ඝන සංඥාවට බැඳිලා මුලා වෙච්ච මනසකින් අවිද්‍යාවෙන් පටන් ගන්නවා යම් සංඛාරයක් ගොඩනගා ගන්න. මේ දැක්ක දෙයට අනුකූලව මම ඉදිරිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අදහස මල්තු කරලා දෙනවා. මෙන්න මේකට කියනවා වෝත්තපන කරනවා කියලා. මාත්‍රයක් මේ චිත්ත වීතියක ඉස්සෙල්ලා හටගන්න. ඒකට ජවන හතක් කියලා එනවා. මෙන්න මේවා තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන දේ කියව ජවන සංඛාර. ඒ සංඛාර වෙනයි. මම ඒකයි කිව්වේ සංඛාර කිව්වහම මේවා තෝරා ගන්න ඕනේ. හරි ගැඹුරු තැන් කියලා. සංඛාර කියන වචනේ කිව්ව පළියට සියල්ල සමාන නැහැ. මෙන්න අවිජ්ජා පත්‍ය සංඛාරා ගොඩ නැගෙන තැන. අර විපාක සිත් පරම්පරාව ගියා වොත්තමන කරන තැනදී
ඔහු අවිද්‍යාව සහගතව නම් තව ඉදිරියට රහතන් වෙලා හිටියේ නැත්නම් අරිහත්ත්වයටපත් වෙලා හිටියේ නැත්නම් ඒ හිත තුළ චේතනාව අග්‍ර වෙනවා. අවිද්‍යාව මුල් කරගෙන හට ගන්න. අග්‍ර වෙලා අවිද්‍යාවෙන් තීරයක් දෙනවා. මොකද්ද? අරමුණ ප්‍රියමනාප නම් ඇලියා. ඇලුම් කරපන්. ඒකට විරුද්ධව ක්‍රියාත්මක යන් අප්‍රියමනාපන. මධ්‍යස්ථ නම් උපේක්ෂාවිය. උපේක්ෂාවෙන් කටයුතු කරගනි. අදහස දෙනවා. වර්තමාන අවස්ථාවේදී අවිද්‍යාව සමග හටගෙන අවුදීරණි. ඔන්න ඊට අනුකූලව ඔය ආපු අරමුණ අනිෂ්ට අප්‍රියයි ඕකට ගැටලා විරුද්ධව කටයුතු කරපන් කියලා අදහස ආවොත් එහෙම. සමහරවල් විරුද්ධව ආද ඉන්නේ මොකද්ද ඉතින් දුන්නේ අවිද්‍යාවේ තීරණේ නම් අවිද්‍යාව හැමිලීම ආස්වාදයට සැන දීලා තියෙනවා. ආස්වාද විඳපන්. ආස්වාදයට විරුද්ධ නම් ගැටියන්. ආස්වාදයට පක්ෂ නම් ඇලියන්. ඒ දෙකටම නැත්නම් ඒකේ මධ්‍යස්ථ විය. මෙන්න මේක තමයි අවිද්‍යාවේ තීරණේ. සංකාර ගොන්න ගන්න ඔන්න ඔය අනුව. ඒක ඉෂ්ඨප්‍රිය අරමුණක් නම් ඒ කියන්නේ ආස්වාදයේ හේතුකාරගෙන මනවලන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඒ જાති එකක් නම් මේ ආවේ. ඇලුම් කරපන් අල්ලපන්. අදහස දෙනවා. යලි යලි ඇසුරු කරපන්. අන්න ජවන් හට ගන්න මුල් වෙන අදහස. මෙන්න මේකට කියනවා සංකාර හට ගන්නවා. ලෝභකම මුල් කරගෙන හටගත්තා නම් ඒකෙන් හටගන්නේ ලෝභ හිත. එන සංකාරයේ ලෝභ සහගත සංකාරයක් හට ගන්නකොට සංකාරපත්‍ය විඥානං කියලා ඒ ජවනය සමග හට ගන්නවා විඥානය. චිත්තාක්ෂණය කියලා අපි ඒකට කියනවා එක එක චිත්තාක්ෂණ 7ක් ජවන් 7යි කියලා. අන්නේ එකක් ගන්න හට ගන්න එකට කියනවා විඥානක්ෂණ 7ක් ගියා. හිත වේදී. ඊට අනුකූලව භවාංග හරි තදාරම්මන ආදී වශයෙන් තමයි චිත්තක්ෂණ 17ක් සම්පූර්ණ ක්‍රමයක් තියෙනවා. ඒක හරි ගැඹුරුයි. මම මේ ටික කෙටියෙන් කියන්නේ. මොකද මේවා මෙච්චර මේ දොර ගිහිල්ලා මේ ඇඟිලි ගහලා වැඩේ වරද්දා ගන්න හින්දා කියා දෙනවා මිසක්. නිවන් දකින්න මෙච්චර හොයන්න යන්න ඕනේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ උනත් ප්‍රමාණ ඉක්මවා දැනගත්තාට පස්සේ මේ ශාසනය අතුරුදහන් වෙන්නත් හේතු වෙනවා කියන. මොකද හේතුව ඊට පස්සේ පටලවා ගන්නවා. අනේ මේ ලෝකේ ගන්න හරයක් නෑ කියලා තේරුම් වර්ගේ නිවෙන්න තිබිච්ච එක ඒ සීමා ඉක්මවා ගිහිල්ලා. Taman දන්නේ නැති ඒවත් එක්කලා විග්‍රහ කරන්න කියලා පටලවා ගන්නවා. ඒතර ප්‍රඥාව මොට වෙනවා. ලෝකේ අසාරයින් කියලා දේශියෙම තේරුම් ගන්න තියෙන සිද්ධාන්තයේ බිඳිලා යනවා. ඒකින් නේද යටපත් වෙලා යනවා. ඒතර මාර්ගඵලියට බාධා වෙනවා. නිවන් අවබෝධයට බාධාවක්. ඒ වගේ හුඟක් බණ ඉගෙන ගත්ත අයටත් නිවන් අවබෝධයට බාධා වෙනවා වරද්දාගත්තොත්. බණ ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. තේරුම් ගත්ත තරමට හොඳයි. හැබැයි තේරුම් ගන්න නැතුව පටලවා ගත්තොත් ඒක Tamanටත් උන්ටත් දෙගොල්ලන්ටම නරකයි. ඒකයි මේකේ වෙනස. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන කියන්නේ මොකද්ද? ඒකද අරකයි දෙකේ වෙනසයි මේ අහන්නේ. එනම් මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන එක හටගන්න තැන තමයි දැන් ඔය කිව්වේ. චිත්ත වීතියේ අර ජවන් හත යනකොට හටගන්න. ඒ ජවන් හතත් එක්ක හටගන්නා වූ ජවන් හතේ හටගන්න. ඔය වේදනා කියන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මේවා ඔක්කොම චෛතසික කියන කොටසට වැටෙන්නේ. ওই චෛතසික හටගන්නේ චිත්ත කියන එකක් එක්කලා. සාවිදියෙන් කියනවා උතන හැදෙන්නේ චිත්ත විඥාන වෙලා. ඒ විඥාන කියලා හිත අපි හඳුන්වනවා මොකද වරද්දාගත්ත විකෘති කරගත්ත දෙයක් නිසා දැනීම. ඇති දෙයක් හැටියට නැති දෙයක් ඇතිසේ ගොඩනගාගත්ත අවිද්‍යාවයි. ඉතින් විඥානීය මායාකාරයක් වාගේ කිව්වා. මායාකාරයක් වෙන්නේ හැවටිල්ල. දැනෙනවා. ඇත්තක් නන් නෙවෙයි. හැවටිල්ලක් ඇත්ත වාගේ දැනෙනවා. අන්න විඥානීය හැටි. ඒ දැනෙන්නේ මොනවැන්ද? ඒ විඥානයේ පිටව චෛතසික වලින්. ඔන්න වේදනා කියලා කිව්වේ අන්නේ චෛතසික කාණ්ඩයට ඇති චෛතසිකය. එතන මෙතන වෙන්නවා මේ සංකාර කියලා කිව්වේ. ඒකේ හටගන්නේ චේතනාව වලට. චේතනා කියන්නේ චෛතසිකයක්.
ඒතර වේදනා කිව්වේ චෛතසිකය. ඒව හටගත්තේ මොකද්ද? විඥාන නැමැති කෝෂේ. නැත්නම් විඥාන නැමැති දැනීම තුල. එන මෙන්න මෙතන මේ ඒතර සංකාර විඥාන ඔක්කොම තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එක ඔය විදිහට එනවා. චිත්ත වීතියේ ජවන්න වලදී. චිත්ත වීතියේදී අර වොත්තපණේ කරන වෙලාවට රහතන් වහන්සේට ප්‍රඥාවෙන් අධික වෙලා පූර්ණ වෙලා තිබුණා නම් එහෙම. අර වොත්තපණ කියන චිත්තක්ෂණය එන චිත්ත වීතියකදී උන්වහන්සේලාට ඒක එනවා නියමයේ ඒකයි. හැබැයි වොත්ත කරන වෙලාවදී උන්වහන්සේගේ ප්‍රඥාවෙන් තීරණය දෙනවා මිසක් කොයි වෙලාවකවත් චේතනාවට එහෙම තැනක් දීලා නැහැ. අවිද්‍යාව අහලකවත් නැහැ බිදිලා ඉවරටම. අශේෂ විරාග නිරෝධයි. අශේෂයෙන්ම විරාග නිරෝධයටපත් කරලා තියෙන අවිද්‍යාව. ඒ නිසා සංඛාර නිරෝධය කියන්නේ මොකද්ද? මෙන්න සංඛාර සෝලා ගන්න ඕන තැනක් ඒතොර එදිනින් මොකද්ද මේ සංඛාර කිව්වේ? අන්න පුඤ්ඤ අபிසංකාර. අபிසංකාර කියන්නේ මොනවද? අන්න වැදගත්ම දේ සංඛාර අபிසංකාර. කාරණා දෙකක්. පුඤ්ඤ අபிසංකාර අපුඤ්ඤ අபிසංකාර. අවිද්‍යාවෙන් හට ගන්නවා. අපිට යමක් සිද්ධ වෙනවා. මොකක් වෙනවද මේ වෙන්නේ? යම් කිසි ස්ථානයක අභි වෙනවා කියලා කියන්නේ යම් කිසි හට ගන්නවා, හට ගැනීමට හේතුකාරක වෙනවා. අපිට පිනවන්න හේතු වෙන දෙයක්. ලෝකේ පැවැත්මේ සන්තෝෂ වෙන්න හේතු වෙන දෙයක් ආව නම් එහෙම. ප්‍රියමනාපයෙන් ඒක අරගත්තා නම් අන්න ඒකේ පවතින හිතක් එනවා. අනේ මට මෙහෙ බල බල ඉන්න හැන්නම් කොච්චර හොඳ. අන්න ඒක ඉදක් ආවා. ඒක ලෝභ සහගත නම් අපුඤ්ඤ අபிසංකාර. අනේ ලෝකයට මෙහෙම යහපතක් වෙනවා නම් කොච්චර හොඳ. දැක යහපත් දෙයක්. යහපත් දෙයන ලෝකයාගේ පැවැත්ම තීරණය කළා. ලෝකයාට විතරක් නෙවෙයි Tamanට පැවැත්මත් තීරණය කරගන්නවා. අනේ හොඳින් ඉන්න හැන්නම් ලෝකෙ. ඉන්න තැනද? ඉන්න තැන අபிසංකාර. රහතන් වහන්සේ ඉන්න හැන්නම් කියන එක නෑ. අනිකාට ඉන්න හැන්නම් කියන එක තියෙනවා. ලෝකෙන් ඉවර වෙන්න හැන්නම් ඉවරෙන් දැන්නා කියන්නේ නැහැ. ඉවර වෙන බව දැන රහතන් වහන්සේ නිහඬව ඉන්නවා. අනික් අයට එහෙම බෑ. එක්ක ගැටෙනවා, එක්ක වැලෙනවා. ආස්වාද දෙන දෙයක් ආවොත් ඒක ඉඳ හිතෙනවා. යලි යලි ගොඩනගා ගන්න හිතෙනවා. නැවත නැවත අසුරු කරන්න හිතෙනවා. අන්න අபிසංකාර වල හැටි මොන එකේ හරි. දැන් ගැටෙන්න හිතෙනවා. Tamanta විරුද්ධතාවයෙන් ඉක්ම යනකම් විරුද්ධතාවයේ බිදහරිනකම් නතර වෙන්න හිතෙන්නේ. ඒ පස්සේ හඹා යන්න හිතෙනවා. හඹා යන්න පුද්ගලයෙක් වශයෙන් ඉන්න ඕනේ. දැන් මරණාසන්න මොහොතකදී අපොඤ්ඤාපි සංකාරයක් ආවොත් එහෙම අபிසංකාරය තෝරාගන්නේ කොහොමද? අபிසංකාරයෙන් අභිවිඥානයක් හැදුනොත් මොකද වෙන්නේ? කර්ම ශක්තිය මායනවා කෙහෙල් කොටුව. දැන් Tamanට මැරෙන්නයි ඉන්නේ පලා දිනවා කියන එක පේන්නේ නැතුව යනවා. Taman හොදට ඉන්න කෙනෙක් වාගේ වැටෙනවා. වටපිට බලන හොරේ කෙහෙල් කංකා පඬිනවා පේනවා. අද ඉනවාද නම් හොරා කෙහෙල් කංකා දෙන්නම් අද වැඩි. අபிසංකාරයක් නැගිනවා. කෙහෙල් කොටුවට හකින්න ඉන්න ඕනේ. ළඟ පොල්ලකු කර්ම ශක්තිය මෑනවා. ගත්තා පොල්ල හිමීසිරුව බහැලා හොරෙන්ම ගියා. මොකද හොරාට දෙකක් දෙන්න. යනවා විතරයි දැවිලා මොකද්ද හිත වෙන්නේ හක් කරලා මෙතන පණ ගියා. නමුත් එයා මලා කියලා එයා දන්නේ නැහැ. එයා ගිහිලා හොරාට ගහන්න. ගිහින් බලනකොට තමන් අපුඤ්ඤාපි සංකාරයට අනුකූලව අபிසංකාරයේ ගොඩ නැගිලා. අභිවිඥානයේ පැවැත්ම දෙකතු වෙලා. දැන් ඒක යස්සෙහි හරි වෙලා ඉවරුණා. අන්න ඒක කියන්නේ හැටි සියුම් තැනින්පත් වෙන්න කොහොමයි. ඒ මැරෙන මොහොතක ආවන අනික් වෙලාවටත් ඒකට හේතුකාරක වෙන්නව පක්ෂග්‍රාහී හිත හට ගන්නවා. ඒවා කර්ම භවයේ පිහිටනවා. හටගන්න බීජ වශයෙන්. මතුවට උප්පත්ති භවයේට හේතුකාරකව පිහිටන්නේ. ඉතින් මේ අபிසංකාර වල තියෙන වෙනස ඔන්නෝකයි. මතු පහළ වීමට මතු භවයක් හටගැන්වීමට හේතු වෙන ආකාරයෙන් හොඳ හෝ නරක භවයක් හටගැන්න හේතු වෙන ආකාරයෙන් ගති ලක්ෂණ කොට නැගිනවා. ඒවා තුළ පවතින කැමැත්තක් ඇති වෙනවා. ඒකෙන් ඉවත් වෙලා බෑ. ඒ තුළ ඉන්න ඕනේ.
අන්නේ කැමැත්ත ඇති. ඒතර ගොඩ වෙන්නේ අபிසංකාර. ඉතින් ඒක යහපතට ලෝකෙට යහපතක් කරනවා කියන පැත්ත නම් පුඤ්ඤාபிසංකාර. අයහපතක් කරන පැත්තට ගොඩ නැගුණොත් අපුඤ්ඤාபிසංකාර. බොහෝ සදාතනික ස්ථිරසනක් තියෙනවා කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටියා අරූපාවචර ලෝක. ඒකේ උපන්නට පස්සේ නම් ආයි වැරෙන්නේ නැහැ කවදාවත්. ඒගොල්ලෝ හිතා හිටිය අවිද්‍යාවම තීරණයක් ඒකත්. අරූප සංකාර වඩලා තිබුණනම් එහෙම. අරූප දැහන්නේ එහෙම වඩලා තිබුණනම් සමාධි. ආකාසානංචත විඥානංචන ආතිය වඩලා ඒක උපාදානය කරගෙන තිබුණනම් එහෙම භවයේ ඒකට හිටිනවා. ඒකේ ඉඳ හිතෙනවා. බොහොම විවේකී, නිෂ්කලංක, තනි ජීවිතයක පැවැත්ම. කවුරුවත් එක්ක සම්බන්ධයක් නැතුව. එහෙම ඉන්නන කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. ඒ අදහසක් ඇදිලා ඒක සදාතනික හැටියට වැටහෙනවා. ආනිජ්ජාபிසංකාරය එතකොට නැගිනවා. හැබැයි මේ අபிසංකාරයෙන් කවදාවත් නිවනක් නම් හම්බ වෙන්නේ නැහැ. මොකද්ද ගොඩ නැගුණේ? ජරා මරණයන්ටපත් වෙන්න ආව જાතියක්. දැනගෙන හිටියන්නේ නැතත් සුද්ධ වුණේ ඒකයි. මෙන්න අபிසංකාර වල හැටි. ඒකේ ස්වභාවය දකින්න ඕන ඔය විදිහට. අபிසංකාරය හැදෙන්නේ ඔන්න ඔහොමයි. සංකාරයක් විතරක් කියන්නේ. නමුත් ඔතන සංකාරකේ තමයි මාතෘකාව කියන අවිජ්ජාපච්චය අபிසංකාරා කියන්නේ. ඒ මාතෘකාපාදී. සංකාරපච්චය විඥානක සංකාරපච්චය අභිවිඥානං කියන්නේ. විඥානං විතරයි කිව්වේ. ඉතින් තත්ත කතමා සංකාරපච්චය විඥානං කියන්නේ ඒකේ නිर्देशේ විග්‍රහ වෙනවා. පරිච්ඡේදෝපාදී. මෙතන සංකාරපච්චය විඥාන වෙනවා කියන්නේ කොහොමද? චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං, අයං උච්චේ සංකාරපච්චය විඥානං කියලා ඒක විග්‍රහ වෙනවා. ඒ හට ගන්න ක්‍රම ඔක්කොම ඒකට අයිති. ඒ විඥාන වලින් මනෝ විඥාන තමයි ජවන් හට ගන්න චිත්ත වේලී හටගන්නේ මනෝ විඥාන. විපාක විඥානත් ඒකේ තියෙනවා, කර්ම විඥානත් තියෙනවා. සංකාරපච්චය විඥාන කියලා ගත්තාම ගොඩනගින්නේ කර්ම විඥානයි. ඔය හරි ගැඹුරු නිर्देश පරිනිर्देश වල බහින්න ඕනේ. පරිච්ඡේදෝපාදී ඔය මූලික පද තෝරන්න. නැත්නම් මාතෘකා පදින් ඔවා තෝරන්න බෑ. දැන් විඥාන පත්‍ය නාම රූපං කියලා එකක් තියෙනවා. අත්ති නාමං අත්ති රූපං. මෙහි නාමයක් තියෙනවා, මෙහි රූපයක් තියෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් මේ විග්‍රහ වෙන හුඟා ගැඹුරු පැත්තක් ඔය තියෙන්නේ. ඒ විඥානයේ මෞකස පරිච්ඡේදෝපාද නිදාන සූත්‍රයේ සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ. ආනන්ද හාමුදුරන්ගෙන් බුදුරන් වහන්සේ යන ආනන්ද විඥානයක් මෞකස දරුවෙකුගේ විඥානයක් මෞකසට නොබැස්සොත් එහෙම නාම රූපේ මෞගේ ගැබ ඇතුලේ වැඩෙනවද? නොහේතම්බන්ති කියලා නෑන්නේ හේතුවක් නෑ ඒකට. කියන ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා. විඥානීය මෞකසට වැහැලා නැවත මෞකසෙන් අහකට ගියොත් එහෙම. එතන මොකද වෙන්නේ? නාම රූපේ මෞකසේ වැඩෙනවද නැද්ද? ඒත් වැඩෙන්නේ නැහැ. අහකුණොත් වැඩෙන්නේ නැහැ. ඒ විඥානය මොකද්ද? ඒ නාම රූපය මොකද්ද? අනිතරයි වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සතර මහා භූතයන් උපාංග රූප කියන එක තවත් එහාට වෙන වෙනස් එකක් ගන්නවා. එතන කිව්ව විඥානේ තව එකක්. ඒක පටිසන්ධි විඥාන. පටිසන්ධියට හේතු වෙන විඥානයක් හටගෙන ඉවරලා විඥානේ ඔක්කාන්තියට යනකින ගන්ධබ්බාවක් අන්ති හොන්ති කියලා. අන්න කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානයක් මව්කුසල වහිනවා මව්කුසෙන් ඉවත් වෙනවා කිව්වත. කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානය ඉතිරි පුරුෂත් වෙන් කළ බුදුරණන් හදේ පෙන්නවා උතන. අන්‍ය තමයි ගන්ධබ්බය. ගන්ධබ්බය බලට ආපුවම තමයි නාම රූපේ මව්කුසේ හටගන්නේ. ඒක ඔක්කාන්තිය. අන්නේ ඔක්කාන්ති වෙන අවස්ථාවේ විඥානයේ නාම රූපයක් හටගන්න ක්‍රමයක් තමයි විඥානපත්‍ය නාම රූපං කියලා උප්පත්ති වෙන එකට පෙන්නුවේ. පටිසන්ධි ඇති වෙන මොහොතකදී වෙන එක ඒක මොහොතකදී හටගෙන ඊට පස්සේ ඔක්කාන්ති වෙන මොහොතට යන ක්‍රමයක් තියෙනවා.
ගන්ධබ්බය. ඔක්කාන්තිකට හට ගන්න නාම රූපය කියලා කිව්වේ අපිට මේ සවිඥානික කය කිව්වේ අන්න ඒකට. මේ කයට ජීවිත රූපය කියලා කර්ම ශක්තියෙන් හට ගන්නවා ජීවිතේන්ද්‍රිය. මේ ජීවිතේන්ද්‍රිය කර්මජයි. කර්මයෙන් හටගත්තේ. සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයේ සහිතව කය ජීවත් කරනවා කර්ම ශක්තිය. ඒ කය ජීවත් කරවන නිසාම ජීවිතේන්ද්‍රිය සහිතවන්නා රූප ජීවිතේන්ද්‍රිය සහිත කයට ඇහැට රූප කන්ට ශබ්ද ආදී වශයෙන් අරමුණු වෙනකොට නාම ජීවිතේන්ද්‍රියක් නිපදවනවා කර්ම ශක්තිය. නිපදවන නිසා මොකද වෙන්නේ? සවිඥානික වෙනවා. විඥාන සහිත කයක් හැදෙනවා. කය දිනනකොට කයට දැනෙන ස්වභාවය අපිට වැටහෙනවා. දැනෙන කය සවිඥානික කය කිව්වේ ඒකයි. මෙන්න මේකට කියනවා බඩ ඇතුලේ නාම රූපේ වැඩෙනවා. දරුවා කිව්වේ නාම රූපේ කිව්ව ඔන්න ඕකට ඒ වෙලාවේ. තව දෙනක අත්ති නාමං අත්ති රූපං කියලා විග්‍රහ කරලාත් පෙන්නනවා. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් උපාදාය රූප. ඉතින් මේ හැම තැනම තිබෙන ඒවා එක සමාන නැහැ. දැන්ට ඔබින් ඉදිරිය කියා තියෙන දේ තෝරා ගන්න බැරි නම් මේ දහම් අර්ථ තෝරන්න බැරුව යනවා. ඒ නිසා මෙයා තෝරා ගන්න හරි ගැඹුරුයි. මොකද මේ සමහරවල්ලාට මේ ප්‍රශ්න එවනවා අභිධර්ම ප්‍රශ්නයක් අරගත්තාම කොහොම හරි ඉතින් අභිධර්මයේ විග්‍රහ කරලා දෙන්න ගත්තාම අපිට හුඟා තේරෙන්නේ නැහැ. අපිට මේ ඉක්මනට නිවන් දැක් ගන්න පහසු බලා කියන්න අපිට වැඩිපුර ඕනේ ඒකයි කියලා ඉතින් සමහර අය ඉල්ලනවා. කවුරු හරි එකිනෙකට දෙනෙකුට මේ ගැඹුරු තැන විසඳා ගන්නත් ඕනේ. එයා ගැඹුරු ප්‍රශ්නයක් දානවා ඔය එක්කලා. සමහරවිට ගැඹුරු ප්‍රශ්නේ තමන්ගේ එකක් නෙමෙයි. ඔය කොහේ හරි ගියාට පස්සේ කවුරු හරි පඬිතුක හාමුදුරනේ කරන්නේ නැත්නම් ගිහි කෙනෙක් හරි මොකද කරන්නේ? අහපන්කෝ ගිහින් මෙන්න මේ ප්‍රශ්නේ. උත්තර දෙවෙන්නේ නැහැ. හිර වෙන හැටි බලන්න. එහෙමත් එකක් දාලා එවනවා. මේ විවිධ ක්‍රමවලින් මෙහාට මේ ප්‍රශ්න එනවා. કોઈ ප්‍රශ්නයක් ආවත් ඉතින් උත්තර දෙනකොට ඔක්කොම විසඳෙනවා. හැබැයි තේරුම් ගන්න හරි අමාරුයි. මෙහෙම ගැඹුරු ප්‍රශ්න ආපුවම ඔක්කොටම තේරෙන්නේ නැහැ. ඉතින් සමහර අයට හරි අමාරුයි. ඉතින් කියනවා ටිකක් වෙලා යනකොට පල්ලෙහා පැත්තේ හුඟා දුරට කෑකෝ ගහනවා. අනේ කොහොම හරි ආමුදුරනේ මේක නවත්තලා දෙන්න. අපි හරි කැමති මේ බණපදයක් අහගන්න. තනින් තන මුටු ගන්නවා, කෑ ගහනවා. ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැහැ. අපි ඉතින් ඒක හරි වාදකයක් අපි කිව්වට අහන්නේ නැහැ කියලා මම මෙහෙ ඉඳන් කියන්නේ මොනවා කරන්නද? කවුරු සිහි බුද්ධියෙන් ඉඳලා ආවේ බණ අහන්න නම් අනික් අයටත් බණ අහන්න ඉඩ දීලා සංවර වෙන්න කවුරු දැනගන්න ඕනේ. නැත්නම් ඒක අපරාධයක්. සංසාරේ කවදාවත් බණපදයට තෝරා ගන්න තියෙන ඥානිය නැති වෙන්න හේතුවක් වෙනවා. Taman කෑකෝ ගහන්න පටන් ගෙන අනික් අයට බාධකයක් වෙන විදිහට හිටියොත් ඒක ගණන් ගන්න නැතු. ඒ තියෙන්නේ මම පන්සල් වලදී ගරු කරනවා නෙමෙයි. බොහෝ කොට පන්සල් වල හාමුදුරුවෝ ඇවිදිලා හිටන් ඒ වගේ උපදෙස් දෙන්න වැඩි නැත්නම් මොකද කරන්නේ? ඔය තැනින් තැන කල්ලි ගහලා ඉවරලා හිටන් ගමේ කොටිය වල්පල් ඔක්කොම මාසයක් වල තිනේ ඔක්කොම එකින් එක මාරු කරගෙන දවස තමයි පොයේ දවස. අන්නේ જાතිය වෙන හොයියා කියලා වැඩේ යනවා මහපත ළඟ જાති කිදි ඇරියා වගේ. ගමේ එක කෙරෝල් විතර අනික් කෙරෝල්ට වෙච්ච ඒවා ඔක්කොම කෙල්ලට වෙච්ච එකයි කොල්ලට වෙච්ච එකයි කසාද වෙච්ච එකයි පැනලා ගිය එකයි ගෙනාපු එකයි ඔක්කොම කතා දැනගෙන ඉවරයි. පොයේ දවසේ අවසානයේ බණ එකක් දෙයක්වත් නැතුවට. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ නම් අනේ මෙහෙ ගන්න එපා. මම මේ ඊටපු දෙන්න ඉඳන් අවසාන එනකන් කෑග් ගහ කියවන්නේ එක බණපදයක් හරි තේරුම් කරලා දෙන්න දයානුකම්පාවෙන්. ඒක අහන කෙනාට හරි අහන්න ඉඩ අරින්න. මොකද මේ දැන් මේ ප්‍රශ්නයක් ඒවා තියෙනවා. ඒක ටික මේ උත්තරයක් දෙන්න. ඒ නිසා නිහඬව බණහඬ පුරුදු වෙන්න ඕනේ. රද්ද කිරීම ලොකු අපරාධයක්. ඉතින් ඔබ තේරුම් ගන්න. ඉතින් සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් කියනකොටත් විඥානපත්‍ය නාම රූපං කියනකොට මේ එකින් එකට වෙනයි. ප්‍රවෘත්ති විඥානය කියලා එකක් තියෙනවා. ඒ වගේ පටිච්චසමුප්පාදයක් තියෙනවා. ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදය. ඒ කියන්නේ ඉදින්දා මේ උපන්නට පස්සේ මොහොතක් ගානේ සිද්ධ වෙන සෑම ක්‍රියාවලියක්ම පටිච්චසමුප්පන්නයි. ඉදා පච්චේතාව කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මොහොතක් පාසා සිද්ධ වෙන සියල්ලම හේතුඵලයක්. ඒ ඵලයට හේතුවක් තියෙනවා. යම් වේදනාවක් හටගත්තා නම් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒක තමයි ඉදා පච්චේතාවයෙන් තෝරනවා කියන්නේ. ස්පර්ශයක් නැත්නම් වින්දනයක් එන්නේ නැහැ. සෑම වින්දනයක්ම හේතුවක ඵලයක්. ප්‍රධාන හේතුව ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් හට ගන්න ඕනේ.
ඉතින් මේක තමයි ඒ ක්‍රමවේදය. දැන් සලආයතන පත්‍ය පස්සෝ කියලා එකක් තියෙනවා. මේක ක්‍රමයක්. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන කියලා එකක් හට ගන්නවා. දැන් මේකෙත් අහනවා මේ ගැඹුරු ප්‍රශ්නයක් අහන්න තැනක් තියෙනවා. එක දිනක පටිච්චසමුප්පාදයේදී පෙන්වනවා විඥානේ ඉස්සෙල්ලා පහළ වෙලා ඒකෙන් විඥාන පත්‍ය නාම රූපංගේ නාම රූප හැදිලා ඒකේ සලආයතන හැදිලා ඒකෙන් ස්පර්ශ පහළලා ඒකේ වේදනා පහළ වෙනවා මේ ආදී වශයෙන්. එතකොට සලආයතන පහළ වුණාට පස්සේ නේද මේ වෙන්නේ කියලා. චක්කුංච පත්‍ය රූපේ චුප්පයි චක්කු විඥානං ආදී වශයෙන් කියලා විග්‍රහ කරලා පෙන්නනවා. ආයතනයන් ඉස්සෙල්ලා පහළ වෙලා පස්සේ විඥාන පහළ වෙනකම් මොකද්ද මේ කියලා අහනවා. දැන් විඥාන ක්‍රම දෙකක්. නාම රූප සලආයතන හටගන්නේ විඥානේ එකක්. දැන් ඔක තමයි කිව්වේ එක වචනේ මේ විඥාන කියන වචනේ අල්ලගත්තාම එකම අර්ථය නෙමෙයි හැමතැනම. එහෙනම් නාම රූප සලආයතන හටගැන්වීමට හේතු වෙන විඥානයක් තියෙනවා. ඒ විපාක විඥානයි. ඒකට කියන්නේ නාම රූප නිසා සලආයතන නිසා ස්පර්ශ නිසා හටගන්න වේදනා ආදී වශයෙන් හටගන්න එකක් තියෙනවා. එතන හට ගන්නවා එකක්. ඒක සංකාර වශයෙන් කර්ම විඥානයි. මේ කර්ම විඥානයයි විපාක විඥානයයි දෙක. හැබැයි දෙකම අපි කතා කරන වචනේ විඥාන කියලා. ඉතින් මෙන්න මේවා ගැඹුරට තෝරා ගන්න ඕනේ. මේ විඥාන විවිධාකාරයි. ඒ වගේම හය ආකාරයට බෙදෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේක බෙදෙනවා විපාක විඥාන සහ කොටසක් විපාක විඥාන. ඒක සංඛාර වශයෙන් ගොඩනගන විඥානයක් තියෙනවා. දැන් ඇහැට පේන එක විපාක විඥානයක්, චක්කු විඥානයක්. ඇහෙන් බලනකොටත් අපිට පේනවා. එතකොට ඒක සංඛාර සහිත විඥානයක්. බැලීම ක්‍රියාවලිය. බලනකොට ඒ සංඛාරයක් තියෙනවා. අනේ මෙහෙම මේවා බල ඉඳ ඇත්නම් කියලා බලනවා. අභිසංකාරයෙන් හටගත්ත අභිවිඥානයක් වෙනවා. ඒ චක්කු විඥානේ අවිද්‍යාව සහගත වෙනවා එතකොට. දැන් මේවා හරියට තෝරා ගන්න ඕනේ. නැත්නම් මේක පැටලෙනවා. ඉතින් විඥානං කිව්වා මාතෘකා පාඨය අරගෙන. එතනින් තෝරන්න බෑ ඒ සීමාවේ නැවතිලා. නිද්දේශ වට නිද්දේශ වලට බහැලා විඥාන කියන වචනේ අර්ථය ඒ තැනට ඉඳ හැටි තෝරන්න ඕනේ. එතකොටයි මේක දකින්නේ. එහෙනම් ඉස්සෙල්ලාම හටගන්න මූලික වන්නා වූ ක්‍රමයක් තියෙනවා. විපාක විඥානයි. විපාක විඥානයේදී විපාක හිත සමග. සවිඥානික කය කියවන්නේ එතන. ඒක රහතන් වහන්සේටත් තියෙනවා ඉතුරු වෙලා. විපාක ඇහැට පේනවා. කන්ට ඇහෙනවා. සෝත විඥානය, විපාක විඥානය. කනින් අහනකොට සංකාර සහිත එකක් එනවා. රහතන් වහන්සේලාට ඒක එනවා. අභිසංකාර නෙමෙයි. ඒක සංකාරයක්. සාකස් කරලා ගත් එක. අහනවා කියන්නේ වැඩ පිළිවෙලක්. ඇහෙනවා කියන්නේ ස්වභාවයක්. විපාකයක්. ඇහෙනකොට විපාක විඥානයි. අහනකොට ගොඩනගන විඥානයි. රහ දැයිනවා. විපාක විඥානයි. රහ වින්දනය කරන්නේ මෙහෙ වුණොත් විපාක විඥානයි. රස විඥානයි. අන්නේ නැහැටි. ස්පර්ශ දැයිනවා. ඒක කාය විඥානයි. විපාක. ස්පර්ශ වින්දනය කරනවා. එතන අපි ඉතින් ගොඩ නගනවා. ස්පර්ශය දැන ගැනීම. අන්න එතකොට ඒක සංකාර රහිතයි. අනේ මට මෙහිමව තව තවත් දැනගන්න නැත්නම් අනාගතේ හිත තියෙනවා. අවිසංකාර වෙනවා. ඉතින් මේවා එකක් නෑර තෝරා ගන්න ඕනේ මේවා විසඳා ගන්න. නැත්නම් මේක පටලවා ගන්නවා. ඉතින් මෙච්චර වැඩිපුර විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද මේක තේරුම් ගන්න බැරි නම් නැවත මූලිකව හම්බෙලා හරි අහලා තේරුම් ගන්න මේ කෙනෙක්ගේ ප්‍රශ්නයක්. නමුත් මේ ගැඹුරු ප්‍රශ්න හුඟ දෙනෙකුට වදයක් වෙනවා. මොකද මේකට කාලී සුගක් වෙලා යනවා විග්‍රහ කරන්න. නමුත් හුඟ දෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මේක නිවන් දකින්න මෙච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. කොහේ හටගත්ත හරි සාරාත්වයක් නම් හටගන්නේ නැහැ කියන එක ඇත්තයි කියලා තේරුම් ගත්තා නම් නිවන් දකින්න ඒදිකත් ඇති.
ඒකයි වැඩි. නමුත් මේ අභිධර්මයේ පිළිබඳ විග්‍රහ දැනගන්න ඕනයි කොහොම හරි යම් කිසි ක්‍රමයකින් පටිගත බොහොම වැඩි හරියක් මේකේ නෙමෙයි කාන්තා පක්ෂේ නෙමෙයි පිරිමි පක්ෂයටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අභිධර්මයේ පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා ඒගොල්ලෝ වැවිදිලා ඉන්න ආපු වෙලාවක නිදහස් වෙලාවක වෙනම හම්බෙලා හරි තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න. නේද මොකද මේ ප්‍රශ්න 100න් එකෙනෙකුට දෙන්නෙකුට විතර ප්‍රශ්නයක් උත්තරේ ඕන වෙන එක. අනික අයට මහා අවුලක්. එහෙනම් මේ වගේ අවස්ථාවක මේ ප්‍රශ්න වලටම උත්තර දෙන්න නියම ව්‍යාකරන්න බෑ. මොකද මේකට හේතුව කියන්නේ හුඟක් අහනවා මේ වාර මීට ඉස්සෙල්ලත් මේක ඇහුවා පිළිතුරක් දුන්නේ නැහැ කියලා. ඒ දෙන්නේ නැති වෙන්න හේතුවත් අන්න ඒකයි. මේ තියෙන මේ දෙවෙනි වරට ඉදිරිපත් කරමු කියලා එකක් තියෙනවා හැම එකක්.